අත්හැරීම පිළිබඳව ඊට පස්සේ තව ඔබ වහන්සේ දේශනා කරේ මේ සබා ධර්ම ඒ පැත්ත පිළිබඳව මෙයා දේශනාවක් අහන්න මට දෙන්න මම පුළුවන් තරම් උත්සාහ කරා. ඒක ඔබ වහන්සේත් එක්ක මේ දේශනාව යත්තේ ඔබ වහන්සේත් එක්ක කතා කරන්න පුළුවන්. ඒත් මට ඒක මේ කරගන්න බැරි වුණා. ඊට පස්සේ ඔබ වහන්සේ දේශනා කරා වර්තමානයේ තමයි මේ සියලුම දේ ඒ ටික මම ගිහිල්ලා කිව්වා. දැන් ඒ පැත්ත පිළිබඳ පැහැදීමක් තියෙනවා. ගොඩාක් දේවල් මට විස්තර කරන්න බැරි වුණා. නමුත් මම ගත්ත ටික මම ගිහිල්ලා මෙයාට කිව්වා. ඒක තමයි වහන්සේත් එක්ක කතා කරන්න ඕනේ කියලා කිව්වේ. මම කැමති වුණා වහන්සේත් එක්ක මෙයා කතා කරනවා නම් හොඳයි කියලා. ඒ කියන්නේ මේ ඒක මෙහෙමයි කියලා එහෙම කියන්න දෙයක් අමුතු දෙයක් නෑ එතන. ඔයාලගේ පැත්තේ තමයි ඒක තියෙන්නේ. ඔයාලා විසින් තමයි ඒක මතු කරගන්න ඕනේ. ඒක තමන් තුළින් ඔව් අන්න ඒ වගේ එකක් තමයි. දැන් එදා කිව්වේවා ටික ඇත්තටම මම කියන්න කලින් දන්නෙත් නෑ. කියලා වුණාට පස්සේ දන්නෙත් නෑ ඒ වගේනේ. එතකොට දැන් බුදුහාමුදුරන්ගේ දේශනා වුණත් එහෙම කියවෙච්ච ඒවා. ඒ කියන්නේ දැන් බුදුහාමුදුරෝ කියන කට්ටිය හොයාගෙන ගිහිල්ලා බණ කිව්වයි කියලා ඒ පොතේ තිබුණාට ඒක එහෙම නෙවෙයි වෙලා තියෙන්නේ. උන්වහන්සේ දැන් සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා. ඒ ඉන්න අතරේ කෙනාගෙන හම්බ වෙනවා. ඒ හම්බ වෙනකොට කියවිච්ච දේශනා තමයි එකතු වෙලා තියෙන්නේ. එතකොට ඒ ඔක්කොගෙම එක කතාවක් තියෙන. නමුත් ඒ තැන්වලදී කියවන විදිහ වෙනස්. කතාව එකක් වෙන්න පුළුවන්. නමුත් ඒ කතාව මේකයි කියලා එහෙම කියන්න පුළුවන් දෙයක් නෙවෙයි ඒක. එතකොට දැන් දොස්තර කෙනෙක් ගාවට ගියාම දොස්තර දන්නේ නැහැ ලෙඩේ. ඒතර අපි දොස්තරට කියනවානේ දැන් මට ඔළුව රිදෙනවා බඩේ කැක්කුමයි මේ මනින්ද යන්නේ මොනවා හරි අපහසුතා ටිකක් කියනවානේ. අන්න ඊට අනුවනේ දොස්තර බෙහෙත් දෙන්නේ. අන්න ඒකේ උපමාවත් එක්ක නිකන් බලන්නකෝ. ඒක දේශනාවල් වල එක දේවල් ඇහෙනවා. ඒක මාර්ගය කියලා කියනවා. ඔව්. ඒක ආරම සූත්‍රයේ සඳහන් කරනවා වගේ මාර්ගය ප්‍රයෝගයෙන් කියනවා. ගවේෂණය කරද්දී ඒක තැන්වලදී ඒක දේවල් ඇහෙනවා. යනවා මේ මාර්ගයේ ඇයිද දෙනවා ඔය අහන්න ආයෙත් ගන්න. මොහොත දේශනා කරනවා. නෑ ඇයි එහෙම නිකන් අදහසක් පාළුනේ. එහෙම හොයන්න කියලා. ඉතින් මොකද මේ තියෙනවා මේ ඉස්සරහ ධර්මයේ බුද්ධ දවසනේ මොකක්ද මේ රුධිය කරන්නේ මේක එහෙම ගන්නේ කියලා තමයි තියෙන දැන්. ආයෙක තේරිලා තියනවා. ඔව් ඒක දැනුමක් ඇවිල්ලා තියෙනවා. මේ කරන එක තේරුමක් නෑ වගේ එහෙම එකක් දැනෙලා තියෙනවා. ඒක දැනලා තියෙන තැන් කිව්වොත් එහෙම මොනවා වගේද? මොනවා වගේ කියලා අපි පැහැදිලි කරොත් මෙන්න මේ වගේ දේවල් නිසා එහෙම දැනෙලා තියෙනවා අන්නේ. සාම්ප්‍රදායිකව දැන් මිනිස්සු කරලා යන දේවල් වලින් මේ පළමුත් නිවීමක් ලබන්නේ. සාම්ප්‍රදායිකයි කිව්වේ මොනවද? බොහෝ වෙලාවට කරලා යන දේවල් බුද්ධ පූජාවක් ජීවිතකින් ඒවා දේවල් ඒ කියන්නේ ඒවා කරලා ඒ තුලින් ඒක වැඩක් නැහැ කියලා දැකලාද ඔය කියන්නේ එහෙම නැත්තම් ඒක මේ අත්‍යවශ්‍ය කියලා නේ කර කර හිටිය කියලා වැඩි ප්‍රතිඵලයකට දෙන්නේ මේ වගේ. එහෙම මුකුත් ලැබිලත් නැහැ. ඔය විශේෂ දෙයක් ඒ බලාපොරොත්තු වෙන දේ ලැබුණ නැහැ ඒකේ. ඔය ඒතකොට තව ඒක ත්‍රිපිටකේ ගොඩක් කියලා දැනුවා හිටු තියෙන පොත්පත් වල ඒ වගේ ඒක අපේ වෙනස්කම් ටිකක් සම්පූර්ණ. ඒනොත් ඉහළ තවත් දෙයක් තියෙනවා කියලා තමයි අදහසක් තියෙන්නේ.
ඔය විතර දැන් නිවීමේ පණිවිඩය කියලා කියනවා. ඒතකොට නිවීමක් කියලා හොයනවනේ. අන්න ඒතනට આવොත් ඇයි ඒක හොයන්නේ? මොකද මේ සාමාන්‍ය මිනිස්සු වගේ කාලා බීලා නිදහසේ ඉන්න පුළුවන්. ඇයි නිවීමක් හොයන්නේ? සමහර තැන්වල ඒක දුක කියලා දෙයක් දැන් කායික වේදනාවක් නෙමෙයි. ඔව්. අය දුක කියලා කිව්වොත් එහෙම දුකක් කියලා කිව්වේ. දැන් මේ මනස ඒ කාල මුලක තියෙන ඉන්නේ මම කියන්නේ. තිලා මොකක්ද කියලා කියලා. මනසේ තියෙන විවර ගමන. ඒක නවත්තන්නේ කියන්නේ කියන්නේ. ඒ නිසා තමයි දුක කියන්නේ කියලා. මනස නිසා දුකක් එනවා. ඒකත් එක විදිහට හරි. සම්පූර්ණ නෑ වුණාට ඒක ටිකක් හරි. ඒ දුක කියන එක දකින්න මොකද? කායික දුකද? නෑ කායික දුක. මේක සාමාන්‍ය පොදු ධර්මතාවය. ඔව්. ඒක කායික දුකට දැන් අපිට වේත් ටිකක් ගත්තොත් හොඳ වෙනවා. දැන් මොනවද දවස් පුරා වැඩ කළා මහන්සුනාම රැට නිදාගන්න උදේ නැගිට්ටාම ඒක හරියනවනේ. ඔය කායික වශයෙන් දැන් අපි කරන දේවල් තුල එහෙම දුකක් දැනෙලා තියෙනවද? දැනෙනවද? ඒක අත්දැකීම් තියෙනවද? කායික දැනෙන දේවල් ඒක අපි සාමාන්‍ය ස්වභාවයෙන් කරනවා. ඒක ගැටලුවක් නැහැ. ඒතකොට දැන් මානසික පැත්තට ගියොත් මනස බොහොම වේගෙන් ගලාගෙන යන මේක සිද්ධ වෙන නිසා මනස ගලන් යනවා කියන්නේ සිතුවිලි විතර ඇවිල්ලා යන ස්වභාවයක් නෙදී. ඔව් සිතුවිලි එන එක දැන් ඒක ප්‍රශ්නයක් වගේද? නිදහසේ ඉන්න බෑ මේ සිතුවිලි එනකොට. වේගෙන් ගඟක් වගේ එනවා කියලා මගේ අර නිදහස කියන එක නේද මේක නිකන් ඒක සිතුවිලි තමන්ට දුක ගෙනත් දෙනවා. ඔව් පීඩා අසහනය. ඒක නිසාද දැන් අපි ගැන්වීම හොයන්නේ එතකොට. ඒකෙන් නිදහස් වෙන්න ඕනේ. නෑ සිතේ නිදහස් වෙන්න අපි මේ සිතේ ස්වභාවය නිදහස් වෙනකොට తాවකාලිකව නිකම්ම අරමුණ තෝරන එක තියලා ඉන්න පුළුවන්. ඔව් සිතෙන් නිදහස් වීම. ඔය ඒ වචනේ හරි. සිතෙන් නිදහස් වෙනවා කියන කතාව හරි. ඒක මම දන්නේ නැහැ නිකන් කියවුණාද නැත්නම් ඒක අවබෝධයෙන් කිව්වේ කියලා ඒක හරි. දැන් උඩ මනස කියන තැනට ආවොත් එහෙම දැන් මනසට එනවනේ දැන් සිතුවිලි එන්නේ මොනවද? මේ පුරුදු ආදී වුණා. ඔය කියන්නේ කලින් කරපුවා වගේ. ඒවනේ. කලින් කරපුවා නැත්නම් මේ කරන්න හිතන් ඉන්නේ. අපි විවරාන්ති. ඔය දෙකේ එවනේ අද අනාගතය කියලා අපිට ගන්න මේ අනාගතය කියලා අලුතෙන් හදන්න බෑනේ පරණ දෙයක් නැතුව. ඒ කියන්නේ අනාගතය කියන්නේම මේ පරණ එකේම කෑල්ලක්. ඒක අනාගතය කියලා අලුත් එකක් හදන්නේ නැහැ. කියන්නේ කියපු එකේම කෑල්ලක් තමයි දැන් ඉස්සරහට දාන්නේ. ඒතර දැන් මනස සකස් වෙනවා. දැන් ඒක නැති කරගන්න ඕනේ. නැති කර ගැනීම මනසෙන් නිදහස් වෙනවා කියන එක කියනවා. මේක විරෝධය නැවතීමක් අන්න ඒවා. ඒක හරි. දැන් මනස සකස් වෙනවා. ඔව්. දැන් මනස සකස් වෙනවා. මනස කියන එක සකස් වෙච්ච තැනටම ගියොත් ඔව් සකස් වෙන තැනදී මේක දකින්න පුළුවන්කම තියෙනවා නෝයිද දකින්න ඉන්නේ මොකද කියන්නේ දෙකක් මේක නවතියි නෑ අපි දැන් මනස කියලා කියන්නේ දැන් සමස්තයක් විදිහට නිකන් ගොඩකට කියනවා වගේ අදහසක් මනස කිව්වම අහවල් එක කියලා කියන්න බෑනේ නිකන් ගොඩක එකතුවක් වගේ නේද අදහස කියන්නේ නේද එතකොට මේ අන්නේ මනස සකස් වෙච්ච මුල්ම තැනට ගියොත් අන්න එතනින්ම තමයි ඔය ලියන්න ඕනේ නැත්නම් දැන් මෙතන ඔයාලා හිතන් ඉන්නවනේ තමන්ට හිතනවනේ මේ මනසක් එක්ක අපි ආව කියලා ගමනක් මනසක් තියාගෙන අපි මේ ගමනක් ඇවිල්ලා තියෙනවා. එතකොට නේ අපි කාලයක් ආවා වගේ ස්වභාවයක් දැනෙන්නේ නැද්ද? දැනෙනවනේ. ඒතර ඒක දැනෙන්නේ කයට නෙවෙයි නේද?
හිතට කිව්වත් හරි මනසව. අන්නේ කාලයත් එක්කම ඕක ගැලවෙන්න නම් ඔය මනස සකස් වෙච්ච මූලිකම තැනට යන්න වෙනවා. මුල්ම තැනට. ඒ කියන්නේ දැන් අපි සම්මතිය විදිහට ගත්තොත් එහෙනම් ඔයාලා දැන් කාලයක් ඇවිල්ලානේ. ඔය කාලයක් ඇවිල්ලා. දැන් ඔය කාලේ ආපස්සට ගියොත් දැන් ඇත්තටම නිවන් මාර්ගය කියලා කියන්නේ පටිසෝත. පටිසෝතගාමී නේ අනුසෝත කියන්නේ සසර. ඒ කියන්නේ මේ සාමාන්‍ය සම්මත මිනිස්සු යන සංසාරික පැවැත්මට දුවන එක අර මනස විසින් පෙන්නලා දෙන දේ පස්සේ ඒක ඇත්ත කියලා හොයාගෙන දුවන එකනේ දැන් සසර කියන්නේ. එතකොට නිවන් දකින්නගෙන ආපස්සට යන්න ඕන කියනවා. පටිසෝත. පටිසෝත කියන්නේ පහළට ගලනගගේ උඩහට යනවා වගේ වැඩන්නේ. එතකොට දැන් ගංගක වුණත් අපි කැලණි ගඟ ගත්තොත් එහෙනම් මේක ආපස්සට ගියොත් ඒක පටන් ගත්ත තැන හම්බ වෙනවනේ. අන්න එතනට ගියොත් එහෙනම් එතන ගඟක් තියනවද? එතන ගඟක් තියනවද ඇත්තටම? දැන් කැලණි ගඟේ අපි මුදුනටම යනවා. ආපස්සට. දැන් එතකොට මුදුනට ගියාම ගඟක් හම්බ වෙනවද එතන? හම්බ වෙන්නේ නැහැ නේද? ඒතකොට දැන් මේ ගඟක් වගේ එකක් දැනෙනුනේ අපිට මේක මේ කාලයක් තිස්සේ මේ පහළට ගලාගෙන ආපු නිසානේ. නමුත් දැන් ගඟ කියන එක හොයාගෙන ගියොත් එහෙම මුල්ම අවස්ථාවට ගියෝ ගඟක් හම්බ වෙන්නේ නැහැ. එහෙම එකක් හම්බ වෙන්නේ නැහැ. අන්න ඒ වගේ දැන් මේ මනස කියන එක දැන් අපිට විඩාව පසුතැවීම, බය, අසහනය, කලකිරීම, මරණ බය ඔක්කොම දැනෙන්නේ ওই මනසටනේ, හිතටනේ, එළිය වෙන ඇහැට කනට දැනෙන දේවල් නෙවෙයිනේ. ඒතකොට ඔන්නේ මනස සකස් වෙච්ච තැනටම හොයාගෙන ගියොත් කොතනටද අපිට යන්න වෙන්නේ? යන්න වෙනව නේද? හරි යන්න දැන් එතන අපි ආව මූලිකම තැනට. කොතනටද? මව කුස කියන තැනට. එතනට ආවා. අන්න එතන පොඩ්ඩක් බැලුවොත් එහෙම පොඩ්ඩක් හිතලා බලන්න නිකන් ප්‍රඥාවෙන්. අපි මෙච්චර කල් ඉගෙන ගත දැනුම අරම ඔක්කොම පැත්තකට දාලා මේක මේ ඉතා සරල කතාවක්. අනේ මව්කුස කියන වචනෙට දැන් ආවනේ අන්න එතනට ආවොත් එතන මොනවා වගේද? කොහොමද කියන්න පුළුවන්? ඒක ආරම්භය කිව්වේ ඔය සිතුවිලි පටන් ගන්නවා කියලා කියන්නේ මනස සකස් වෙනවා කියන්නේ මනසත් එක්කම කවුද හැදෙන්නේ? ඒ කියන්නේ මගේ ඉපදීමනේ නේද? දැන් යානේ දැන් මෙච්චර දුර ඇවිල්ලා තියෙනවා. මනස සිත හරි. අන්න එතන කොහොමද ඒක හැදෙන්නේ? එතකොට දැන් අපි ඉපදුනේ. ඉපදුනා. මව්කුසෙන් කෙනෙක් විදිහට ඉපදුනා. ඉපදිලා දැන් ගමනක් ඇවිල්ලා තියෙනවානේ. ඒක ඇත්තටම අපි ඉපදින්නේ මොනවද කොහොමද? ඒක එතන තමයි බලන්න ඕනේ. ඒ කොහොමද මේ හිත සකස් වෙන්නේ? දැන් ඔය සම්මතේ මව්කුසෙන් ඉපදුනවා කියන එක හරියි. හරිද? නමුත් දැන් ඒකේ පරමාර්ථ සත්‍ය ගත්තොත් මේක එහෙම නෙවෙයි. එහෙමද වෙන්නේ ඒක? කොහොමද වෙන්නේ? කයි ඉස්සරහට එතන සිද්ධ කය ඔය කයනේ මම කියන්නේ. වෙන මොකක්වත් කියන්න බෑනේ. දැන් ඔය කයට නෙවෙයි මම කියාගෙන අපි ඉන්නේ. ඒ කයත් එක්ක ඒ කයත් එක්කම එතකොට ඒ රූපයත් එක්ක මම හැදිලා තියෙනවනේ. නේද? රූපයත් එක්කම මම කියන එකත් කෙනත් හැදිලා තියෙනවා එතන. අන්න එතන තමයි අල්ල ගන්න ඕනේ දැන්. මොකද එතන තමයි අපි රැවටුනේ. ඒ රැවටීම තමයි මේ තාම යන්නේ. කොහොමද එතන ඒක වෙන්නේ? අපි දැන් අපි තාම සම්මතියෙන් උත්තර දුන්නොත් කොහොමද අපි කොහෙන්ද ඉපදෙන්නේ කියලා ඒකත් කොහොමද උත්තර දෙන්නේ? හරි මව්කුසෙන්. දැන් මව්කුසෙන් ඉපදෙනවා කියන එක
ඒක අපි දකින්නවාද ඇත්තට? ඔව් ඒක දකින්නේ නැහැ. ආගත්ත දෙයක් කියනවා. දැන් මේක එළියෙන් මේ බලන්නේ තමන්ගේ පැත්තෙන්. තේරුණා? එළියෙන් බැලුවොත් එහෙම අපි අහු වෙනවා. දැන් උත්තර දෙන්නේ එළියෙන්ද ඇතුලෙන් බලලාද? තමන්ගේ පැත්තෙන් බලලාද? දැන් මොනවද උතුරලා එළියෙන් බලන්න. ඒතකොට බෑ. ඒතකොට අහු වෙනවා. තමන්ගේ පැත්තෙන් උත්තර දෙන්න ඕනේ. මොකද ලෝකයේ කියන එක තියෙන්නේ තමා තුළ. දැන් එළියෙන් බලලා උත්තර දුන්නොත් එහෙම අහු වෙනවා අපි. ඒතකොට එතන ආපහු රැවටෙනවා. ඒ කියන්නේ ගැලවෙන්න ගිහිල්ලා ආපහු එක පැත්තකින් අහු වෙනවා වගේ වැඩක් කියන්නේ. තමන්ගේ පැත්තෙන් උත්තර දුන්නොත් දැන් මේක ඔබට නේ කෙනාට මේක ඇහෙන්නේ. ඒතකොට දැන් ඔබ ලෝකයේ සමුදයත් නිරෝධයත් දකින්න නම් සමුදය වෙච්ච තැන හොයාගන්න බෑ. ඒතකොට සමුදය වෙච්ච තැන බාහිරින් හොයන්න ගියොත් දැන් හොයන්න පුළුවන්. බාහිරින් දැන් නැහැ කියන එකක් නෙවෙයි. ඒකම කිව්වත් වැරදි. තමන්ගේ පැත්තෙන්ම හෙව්වොත් එහෙම දැන් ඔය ප්‍රශ්නට උත්තර දුන්නේ එළියෙන් බලලානේ. නේද? ඔව්. දැන් තමන්ගේ පැත්තට හැරිලා තමා තුලින් ওই ටික දැක්කොත් තමන්ගේ උපත ගැනනේ ඔය අහන්නේ. නැතු මේ මිනිස්සුන්ගේ උපත ගැන නෙවෙයිනේ. තමන්ගේ උපත ගැන. ඒ තමන්ගේ උපත හදාගත්ත දේ තමයි අපි හොයාගන්නේ. එතකොට දැන් එතකොට ඔබේ උපත කොහොමද සිද්ධ වුනේ කියලා හෙව්වොත් කොහොමද ඒකට උත්තර දෙන්නේ? ඔය දැන් මේ මොහොත ඒ මොහොත දැන් දෙකක්ද මොහොතවල? එහෙනම් වෙන මොකක් තුලින් ගත්තොත් දෙකක් වෙන්නේ? ඒ කොහොමද බාහිරින් ගත්තොත් දෙකක් වෙන්නේ? ආයේ සම්මතයෙන් ගත්තොත්. දැන් අතන සම්මතයෙන් උත්තර කාලයක් ගත වෙලා දිනවා. සම්මතය කියන එක මෙතනදී බොරුවක් වෙනවා. සම්මතය කියන එක හැදෙන්නේ එළියේ තියෙන සම්මතයක් නෙවෙයි නේද? අපි ඇතුලෙන් හැදිච්ච නිසානේ දැන් සම්මතයක් අපිට එළියෙන් හැදිලා තියෙන්නේ. එළියෙන් ඇතුලෙන් හැදුන්නේ නැත්නම් එළියේ සම්මතයක් අහු වෙනවද? අහු වෙන්නේ නැහැ නේද? ඒක සම්මතය කියන එක උතන්දි ගන්න බැරුව යනවා. ඒතකොට දැන් ඔබ ඒකට අපි දැන් මේ කියන්න වෙන්නේ හැබැයි සම්මත වචන වලින් තමයි මේක කියන්න වෙන්නේ. පාවිච්චි කරන්න වෙන්නේ. ඒතකොට මේ කියන වචන ඔක්කොම අපි ගන්න උපමා විදියට. කියන්නේ මේ අසුචි වලට වැටිච්ච මිනිස්සෙකින් ගොඩ එන්න අසුචි වලින් ඉනිමක් හදනවා වගේ වැඩක්. හැබැයි ඉන වගේ වටිනකමක් නැහැ. මේ ගොඩ එන්න තමයි පාවිච්චි කරන්නේ. එතකොට උපත කියන තැනේදී අපි දැන් මව් කුසින් ඉපදෙනවා කියන කිව්වා. දැන් එතකොට මේ ඔබේ උපත ඔබ දැක්කද ඔබේ ඇස් දෙකෙන්? ඇස් දැක්කේ නැහැ. හරි දැන් එතකොට උපත හදාගන්න කොහොමද? හිතින් හදාගන්න. මොන හිත ගැනද ඔබ කියන්නේ? මොන හිත ගැනද ඔබ කියන්නේ? මේ වෙලාවේ පවතින හිත මොකක්ද? මොකක්ද මේ වෙලාවේ පවතින හිත? තමා තුළින් උත්තර දෙන්න. මේ වෙලාවේ පවතින දැන් මේ ඇති වෙන සිත. ඇති වෙන හිත. ඒක තමයි මොන හිතද? හිත කියලා මට පෙන්වන්න මේක කියලා. එහෙනම් දැන් නේද ඉපදෙන්නේ? එන ඒ හිත නේද ඔය දැන් අපි උපත කියලා ගන්න වෙන්නේ. ඒතකොට ඒ හිත සකස් වෙන්නේ කොයි වෙලාවෙද? හරි. ඒතකොට ඒ හිත සකස් වුනේ ප්‍රශ්නේ ඇහුණාම නේද? එහෙනම් ප්‍රශ්නේ ඇහුණාම මොකද්ද මම අහුව ප්‍රශ්නේ? ඔය ඉපදුනේ කොහෙන්ද කියලා. එහෙනම් මේ ප්‍රශ්නේ ඇහෙනකොට නේද අපි ඉපදෙන්නේ? එහෙනම් ප්‍රශ්නේ ඇහෙන්නේ දැන් කොයි වෙලාවේද? මේ වෙලාවේ. ඇහෙන්නේ කොහටද?
කන හරහා සිතට. ඒතර කන හරහා සිතට. කන හරහා සිතට. එහෙමද වෙන්නේ? කන ඇතුලේ නේද? ඒක සිත කියන එකකට ගන්න බැරුව යනවනේ. සිත හකස් වෙලා තියෙනවද තාම? නෑ. හකස් වෙලා නැහැ නේද? දැන් කන කියන එක මේ පුරාණ විපාකයක් විදියට ගන්න. පුරාණ විපාකයක් විදියට. ඒ කියන්නේ මැෂින් එකක්. මැෂින් එකක් විදියට ගන්න එක. පුරාණ විපාකයක්. මේ ඇහැ කන නාය කියන මේ ආයතන පහ අපිට ඇවිල්ලා පුරාණ විපාකයට හැදිච්ච ටිකක්. මැෂින් එකක්. මේ මැෂින් එක වැඩ කරනකම් ඒ පේනවා ඇහෙනවා. දැන් කැමරාවක් ගත්තොත් කැමරාවේ බැටරි තියෙනකම් ඒකේ අවශ්‍ය තියෙනකම් ඒක වැඩ කරනවානේ. නේද? දැන් බෙරයක් ගත්තොත් එහෙම ඒ බෙරේට සද්ද දෙන හේතු ටික තියෙනකම් ඒක සද්ද ඇහෙනවා. කන ගන්නකො මේ බෙරේ විදියට. ඇහ ගන්නකො කැමරාව විදියට. ඒකට දැන් ඒක තුල කරන කෙනෙක් ඉන්නවද? පේන දේ තුල. කැමරාව තුල කරන පේන කෙනෙක් ඉන්නවද? නෑ නේද? එහෙනම් දැන් මෙතනදී ශ්‍රවණයක් නේද තියෙන්නේ? ඇසීමන්නේ. හරි දැන් ඇසීම තුල අහන කෙනෙක් හිටියද? මම කියන්නේ කනෙන් අහලා ඉතින් හදා ගන්නවා කියන තැනට යන්න කලින් තැන ඔය කිව්වේ. කනෙන් අහලා දැන් ඉතින් හදා ගන්නවා කොහොමද? දැන් හිත හදා ගන්න පුළුවන් දැන් ওই විදියට දැක්කොත්. ශ්‍රවණයක් විතරයි නේද? හැදෙන්නේ නැහැ නේද? නමුත් අපි කතාවට කියනවා ඇහෙන හිත කියලා. ඇහෙන හිත, පේන හිත කියලා කියනවා. නමුත් දැන් අහන කෙනෙක් කියලා ගන්න පුළුවන් උතන්දි. ඇහෙන්නේ වර්තමානේ නම්. එහෙනම් අපි දැන් අර ඒකට අතන්දී අර ටික පැහැදිලි කරගන්න ඕනේ නැහැ නේ. මම උගතිය පුදිච්ච කතාව ඒව ඔක්කොම දැන් අවලක් වෙනවනේ. අපි දැන් මෙතන වර්තමාන ශ්‍රේණියට අවිල්ලානේ. දැන් අවුරුදු අපි 50ක ආපස්සට ගියොත් එහෙම ඒ ඉපදිච්ච සම්මතිය අපි මවකුසින් ඉපදිච්ච ශණයයි මේ ශණයයි කියන්නේ මේ එකම ශණයනේ. කොහොත් ගිහිල්ලා නැහැනේ අපි ඒතකොට. එකම තැන ඉඳලා තියෙන්නේ. එකම තැන ඉඳලා කොහොත් ගිහිල්ලා නැහැ. ඒ තැනම තමයි මේ තාම ඉන්නේ. ඒ කියන්නේ ඊතර නතර වෙලා නේද ඒතකොට. වෙන විදිහකින් ගන්නත් බෑනේ. කොහොමද ගන්නේ? ඉතින් එතනම තමයි අපි ඉන්නේ තාම. නමුත් දැන් අපි ගමනක් ගියා කියලා දැනෙනව නේද? වැඩි ලොකු වුණා, ඉගෙන ගත්තා, රසා කරා, ළමයි හැදුවා, ගෙවල් හැදුවා. ඒ ඔක්කොම ගන්න සසර විදියට. රැවටීමෙන් ගියපු ගමනක් ඒක. ඒ කියන්නේ රැවටිලා ගියා කියන්නේ මේ ඇත්තටම ඇත්ත කතාව මේ එළිය ගිහිල්ලා නැහැ අපි. දැන් උතන්දි දැන් එතකොට ඔබ ඉපදෙන්නේ මේ ෂනේ නම් මේ වචන ටික ඇහෙන වාරයක් පාසා ඉපදෙන්නේ නැද්ද? එතකොට ඉපදෙනවා. දැන් අපි සම්මතින් ගන්නවා උතන අහන කෙනා ඉන්නවා මෙතන කියන කෙනා ඉන්නවා. එහෙමනේ වෙන්නේ. දැන් නමුත් ඇසීමක් විතර නම් දැන් කන දන්නවද මේ අහන් ඉන්නවා මේ කියන කෙනා එළි ඉන්නවා කියලා? දන්නේ නැහැනේ. ඒ වචන ටික ඇහිලි වුණාට පස්සේ ඒ ඇහිච්ච සද්දයක් අවසන් වෙනව නේද? සද්දයත් එක්කම ඇහිච්ච කනට මොකද වෙන්නේ? එතනදිම අවසන් වෙනව නේද? ඊගාන බටමිටි දෙකේ උපමාව. ඔය බටමිටි දෙකේ උපමාව මතක ඇතිනේ. මේක පෑන් දෙකේ උපමාව. එක පෑනක් එකට හේතු කරාම ඒතර පෑන් දෙක තියෙන්නේ මොකක් නිසාද? දෙකම නිසා. එකක් නිසා කියන්නත් බෑනේ. අනියම් පටිච්ච සමුප්පාදය කියන එක උතන් දෙන්නේ. ඈ? පටිච්ච සමුප්පාදය නිසා හටගන්න. එකක් නිසා තව එකක් හටගන්න. නමුත් දැන් ඇත්තටම එහෙම එතකොට දැන් මේ ඇහෙන සද්දය කනට අයිතිද කියලා ඇහුවොත් එහෙම හරි. එන එළියට අයිතිද කියලා ඇහුවොත් නෑ නේද? එන එළියට අයිතිත් නෑ, උතනට අයිතිත් නෑ නේද? ඒතකොට දෙකක් නෙවෙයිනේ.
ඒ කියන්නේ බාහිරින් කියනවා අභ්‍යන්තරින් අහනවා කියන දෙක ගන්න බෑ නේද උතනදී. එහෙනම් හඬක් විතරයි තියෙන්නේ. සද්දයක් විතරයි නේද? එහෙනම් සද්දය තුල මිනිසෙක් ජීවියෙක් සකස් වෙන්න පුළුවන්ද? ඔව් හරිනම් කියන්නේ දැන් වැරදි නම් කියලා ගන්න පුළුවන් පැත්තක් තියනවාද කියන්න මට. සද්දය තුල සතෙක් පුද්ගලයෙක් සකස් වෙන්න පුළුවන්ද? මේ බෑ නේද? මේ සද්දයක් විතරයි තියෙන්නේ විශ්වයේ. ඒකට අපි කියන ඕම්කාරය කියලා. දැන් ඔබ මෙච්චර කාලයක් දැන් ඔබ වර්තමාන ශ්‍රේණියේ ඉන්නේ. මම දැන් කාලයෙන් ඔන්න අයින් වුණානේ. දැන් කාලය කියන ගන්න බෑනේ. දැන් මේ වෙනකම් මෙච්චර දුර මේ වචන ටික අහනකම් ආපු ගමන දැන් ගන්න බෑනේ. දැන් එතකොට ඔබ බාහිර ලෝකයට අහු වෙලා හදාගත්ත ගෙවල් දරවල් ඉඩ කඩන් යාන වාහන අබුදරුවෝ අම්මා තාත්තා ඔක්කොම දැන් ඉවරයි නේද? කොහොම ඇතුලේ නැහනේ. දැන් එළියේ තියනවා කියලා කියන්න පුළුවන්ද? එළිය කියලා කියන්නත් බෑනේ. එළිය කියලා කිව්වොත් දැන් හිතින්නේ කියන්නේ නේද? දැන් හිත ගන්න බෑනේ මේ ෂණයට ආවම. මොකද අතීත හිත කියලා ඒවා ගන්න බෑ. ඒවා සකස් වෙලා නිරෝධ වෙලා ගිහිල්ලා. එන අනාගත සිත් කියන දේවලුත් එහෙම ගන්නත් බෑ. නෝ සිත කියන එක මේ ෂණයේ සකස් වෙනවා. හැබැයි ඒක ඇත්තටම ක්‍රියාසිතක්. ඒ කියන්නේ කර්තෘගෙන්නේ නැහැ. තේරෙනවද කියන්නේ? නෑ. දැන් සමස්තයක් විදිහට එකම හිතකට අරන් මං කිව්වේ. ඒ කියන්නේ පේන, ඇහෙන, ගඳ සුවඳ දැනෙන දැන් ආයත මේ පංචේන්ද්‍රිය ගමුකෝ. දැන් පංචේන්ද්‍රිය දැන් ඇහෙනවා. දැන් පේනවද? ඇහෙනකොට. පේන්නේ නැහැ නේ. පේනකොට ඇහෙන්නෙත් නැහැ නේද? එහෙනම් ඇත්තටම ඇහැට පේන්නේ නැහැ. චක්කුන් අනිදස්සන. ඇහැට රූප පේන්නේ නැහැ. හැබැයි වර්ණ පේනවා. වර්ණ කියන එකත් වචනයක් විතරයි. මේ කොළ පාටද කළු පාටද රතු පාටද කියලා එහෙම බෙදන්න බැරුව යනවා. අපි අර සම්මතේ පැහැදිලි කරනවා ඇහැට වර්ණ රූප පේනවා කියලා. ඒක වර්ණ රූප කියන්නේ මේ සමස්ත වචනයක්. නැතුව අර පාට කියන අදහස නෙවෙයි. රූප. දැන් ඇහැට රූප පේන්නේ නැහැ ඇත්තටම. චක්කුන් අනිදස්සන් කියලා ඔක සඳහන් වෙන්නේ අභිධර්මයේ ඇහැට රූප නොපෙනේ. නමුත් දැන් සම්මතේ පේනව නේද? ඒ පේන සම්මත රූපයක් කියන්නකෝ. රූපයක නම. මලක්. හරි මලක්. හරි මලක් කියලා කියන මලේ නම කිව්වොත් රෝස මලක් කියනවා. රෝස මලක් කියනවා. දැන් නේද මල හැදුනේ? නැතුව දැන් කලින් තිබුණේ නැහනේ. කලින් එකන කලින් මගේ ලෝකේ එහෙම තිබිලා නැහැ එකක්. එහෙනම් ඒකත් මේ දැන් නේද දැන් හිතර රෝස මලක් කියන එක දැන් නේද සද්දෙන් හදාගත්තේ. දැන් මං ප්‍රශ්නයක් අහනවා මොකද්ද මල? මේ රූපයක් ගැන කියන්නේ කියලා. එතකොට ඒක සද්දෙන් තමයි ඔබට යන්නේ. එතකොට සද්දෙන්ම ඔබ රූපය කියන ඒ රෝස මල කියන එකත් හදාගන්නව නේද? ඒ ඔබ කියන වචන ටිකම අහපව පහට දැනෙන්නේ. තමන්ටම නේද? එහෙනම් සද්දෙන් නේද අපි හදන්නේ ලෝකේ. එහෙනම් ඇහැටද ඕක පේන්නේ? එහෙනම් ඇහෙන් මිදිලා නැද්ද දැන් අපි වර්තමාන වෙද්දී? ඇහෙන් මිදිලා නේද? ඒ කියන්නේ ඇහැ තියෙද්දි ඇහෙන් මිදිලා. ඇහැ තියෙද්දි ඇහෙන් මිදිලා. කැමරාව තියෙනවා. අවශ්‍ය වෙලාවට ඇවිල්ලා ෆොටෝ එක ගන්න පුළුවන් නේ. නැතුව කැමරාව ඔටෝ වදිනවද නැහැ නේද? අන්න ඒක තමයි මෙතන ගලපන්න. අන්න ඒ වගේ එකක් මෙතන තියෙන්නේ. එතකොට ඇහැට රූප පේන්නේ නැහැ. එතකොට පේන දේ ඇත්තටම එළියට තියෙන්නේ. ඒ දේ තමයි අර වර්ණ සටහනක් තියෙන මම හදාගන්නේ. එළියේ මම හදා ගන්නවා. හදාගන්න එක එළියටයි තියද? නෑ ඒක මම ඇතුලින් කරන්නේ. ඒක ඔබ හදාගන්න කලින් එළිය තිබුණාද? හදාගන්න තොර එළිය නෑ. ඕනේ හදාගන්න කලින් එළිය තිබුණාද? නෑ. නෑ නේද? හදාගත්තට පස්සේ එළිය තියනවාද? හදාගත්තා
නෑනේ. දැන් මම මෙතන තියෙන භාණ්ඩ එක නමක් කියන්න සූදානම් වෙනවා. ඔබ හැම දන්න එකක්. ඒක තාම දැන් එළිය තියනවද? නෑ නේද? එහෙනම් බාහිරින් ලෝකේ සකස් වෙලා නෑ නේද? ආධ්‍යාත්මිකව පැත්තෙන් සකස් වෙලාද? ඒ සකස් වෙලා නෑනේ. එහෙනම් ආධ්‍යාත්මිකව සකස් වෙලා නෑ. බාහිරව සකස් වෙලා නෑ. හරිද? ඔන්න දැන් මම කියන්න යන්නේ. මම කියන පුටුව කියලා. දැන් සකස් වුණාද? දැන් සකස් වුණේ කොහෙතනද? බාහිර. දෙයි අහන්න කලින් බාහිර තිබුණේ නෑනේ. අභ්‍යවශ්‍ය. අහන්න කලින් බාහිර තිබුණේ නෑනේ. ඒ කියන්නේ අහන්න කලින් ඇතුලේ තිබුණෙත් නෑනේ. එහෙනම් සකස් වුණාද? සත්‍ය එනකොට සකස් වුණා. කොහෙද සකස් වුණේ? සකස් දැන් සද්ද ඇහෙන්නේ කොයි වෙලාවේද? වර්තමානයේනේ. ඉතින් වර්තමානයේ සද්ද ඇහෙනවනේ දැන් සකස් වෙන්නේ මොකද්ද? සද්ද විතරනේ. සද්ද ඇහිලා ඉවර වෙන්නේ නැද්ද? දැන් පුටුව කියන වචනේ ඇහුණා එතන අවසන් වෙනවනේ. දැන් පුටුව කියන වචනේ ඇහිලා ඒත් එක්කම පුටුවක් උතන හැදෙනවා. ඇතුලේ කොයිවත් මේ කොහොමද සකස් වෙන්නේ නැහැ නේ පුටුවන්නේ. මොකද සද්දේ ඇහිලා ඉවරෙද්දී ඒක ඉවර වෙනවනේ සද්දේ. ඒක පුටුව කියන එක දැන් සකස් වෙනවද ඇත්තටම උතන? විදුලියක් වගේ තියලා නැතිලෝ වෙනවා. විදුලිය සද්ද ඇහෙනකොටම ඒක සද්ද ඇහිලා ඉවරුනහම සකස් වෙච්ච පුටුවක් තියනවද? නෑ. නමුත් දැන් ඔය පුතල්ජන මට්ටමේදී වෙන්නේ මොකද්ද? බාහිරේ තියෙනවා. ඒ කියන්නේ උතනින් අහනවා අහලා ආධ්‍යාත්මිකව හදා ගන්නවා පුටුව. දැන් පුටුව කියන එක හදාගන්නේ දැන් අතීතයෙන් ඇදලා ගන්න නෙවෙයිද? අතීතයෙන් අරන්නේ හදන්නේ. දැන් පුටුව කියන එක නමුත් හැමදාම අපිට ඇහෙන්නේ වර්තමානයේ නේද? වර්තමානයේ පුටුව කියන શબ્දය ඇහෙන්නේ. වර්තමානයේ ඇහෙන්නේ. නමුත් දැන් මේ ඇහෙන පුටුව හදා ගන්නකොට ඇහෙන්නේ වර්තමානයේකද අතීතයකද? අතීතයක නේද ඇහෙන්නේ. එහෙනම් වර්තමානයේ අපිට ඇහිලා නැහැනේ. අපි වර්තමානයේට අහුම්කම් දුන්නොත් සකස් වෙනවද? ශබ්දයක් විතරයි නේද? හරි දැන් පුතඥයා හිතන දකින්න විදිහ කියමු. පුතඥයා හිතනවා දැන් පුටුව කියන එක අහන්න කලින් එළියේ තිබුණා. එළියේ තිබුණා කියලා රැවටෙනවා. ඇහුවට පස්සෙත් තියනවා කියලා රැවටෙනවානේ. කාල තුනටම අහු වෙනව නේද? බලන්න කලින් තිබුණා බැලුවට පස්සෙත් තියෙනවා. ඒ කියන්නේ අහන්න කලින් මෙතන තිබුණා ඇහුවට පස්සෙත් තියෙනවා. අහල ඉවරලා යනකොටත් තියෙනවා. අන්න දැන් කාල තුනට අහු වෙනව නේද? ඒ කියන්නේ මෙහෙන් පුටුව කියන වචනේ ඇහෙනකොට ඔතනින් හදා ගන්නවා පුටුව ආධ්‍යාත්මිකව විඥානයේ විසින් හදා ගන්නවා. මේ වචන කියන්නේ විඥාන නාම රූප ඒවා අවශ්‍ය මේ සිතාම සරලව කියන්නේ. මේ අභිධර්මයේ ගොඩාක් දන්න කෙනෙක් කවුද එහෙම කියන්න පුළුවන්. එහෙම කියන්න ඕනේ. දැන් එතකොට පුටුව අහනකොටම හදා ගන්නවා. උතනින් මනසින් හදාගෙන මොකද කරන්නේ? එළියට ගැට ගන්න මොකටද? ඒ ශබ්ද රූපය අපි කියනවා මේ මනසින් හදාගත් රූපයට මනෝ රූපය කියලා. උපාදාය රූප, මනෝ රූප, චිත්ත රූප කිව්වත් හරි. දැන් මේ හදාගන්න රූපේ ගැට ගන්නවා නේද එළියට? ගැට ගන්න මොන රූපයටද? ඔය ධාතුවට නේද ගැට ගන්න. අපි මේකට කියන ධාතුව කියලා නේ. ධාතුව. දැන් ධාතුවේ හැට පේනවද බලන්න. පේනවද ධාතුවේ හැට? ඔව් ධාතුව. ඒක හැට පේනවද? පේන්නේ නැහැ නේ. දැන් පුටුව ගුවාම පේනවද? හරි මේ පුටුව ගුවාම පේන්නේ ධාතුවද හදාගත්ත රූපෙද? දැන් ධාතු විදිහට ගත්තොත් එහෙම අර පුටුවයි මේ පොළොවයි මේකයි මේ ඔක්කොමයි මේ සේරම ඔක්කොම ධාතුනේ නේ. එහෙනම් මේ ඔක්කොම රූප විදිහට වෙන් කරන්න බෑනේ නේද? මේ ඔක්කොම ධාතුනේ තමන්ගේ ඇල්ලුවත් මෙන්න ඒව ඇල්ලුවත් මේ ඔක්කොම ඇල්ලුවත් ධාතු විදිහට පේන්නේ. නමුත් අර ශබ්දය හරහා පුටුව කියන එක ඇහෙනකොටම අපි හදාගන්න එක ගැට ගන්නවා මේ කොහේ හරි හැඩතලයකට ටක් ගහලා. ඒ කියන්නේ ඇත්තටම නිකන් අර මහ පොළොවේ පස් ටිකක් අරගෙන පිළිමයක් හදලා ඒකට නමක් දෙනවා අපි.
එහෙනම් මේ සමස්ත ඔක්කොම පොදුවේ ගත්තාම ඇහින් කණෙන් අහලා හදාගන්න නාම රූප ටික මේ එළියට ගැට ගන්න බෑනේ. ඇත්තටම වර්තමානයේ ගැට ගහින්නේ නෑනේ. ඒ කියන්නේ දැන් පුටුව කියන සද්දේ මේකට ගැට ගැහුවට ඒක බොරුවම්මනේ. ඒක කවදාවත් වෙන්නේ නැති වැඩන්නේ නේද? ඒක මායාවක්ම නේද? ඒකනේ අපි නිකන් හිතාගත්තත් මේක නිකන් මේ මම එකකද ඒක මට නම් ඒක නෑ. ඒක බොරුවම්ම තමයි. ආයි දෙපාරක් හිතන්න දෙයක් නෑ. ඒක හිම්ම තමයි වෙන්නේ. එතකොට ওই විදිහට මේ වෙනකන් ලෝකේ හදාගත්ත ඔක්කොම බලන්නකෝ. ඔක්කොම හොම නෙවෙයිද උනේ? ඒක බලන්න දැන් අපි කියන්නේ එහෙම තමයි ඉතිහාසයක් ඉඳන් නිකන් ඉතිහාසික සංකේතයක් එහෙම මේක එහෙම නෙමෙයි. කොහෙන්ද ඒ? මොකක්ද පැහැදිලිවද මට ඒක කතා තියෙනවා. ඔව් ඇතුලෙන් වෙන කෙනෙක් කියවනවා. වෙන කෙනෙක් ඒ මාරයා. අය ඇතුලෙන් කියවන කෙනා තමයි ඔයාට ඔබ සසරික් අයන. ඔහු තමයි ඇත්තටම මව්කුසින් උපදිච්ච කෙනා ඒ ඉන්නේ. ඒ ඔබේ දෙවන්න. තවතිර කෙනානේ ඒ ඔබේ විඥානය. ඔබේ දැනුම, ඔබේ සංස්කෘතිය. ඔබ මේකට ආවට පස්සේ පෘථිවි සම්පදායයි. ඒක මාරය කියලා කියන්නේ අපි. ඒ කියවනවා ඒක එහෙම නෙවෙයි, ඕක නෙවෙයි, ඕක නෙවෙයි. ඇත්ත තව එකක් තියෙනවා. ඇත්තට මේක මතක තියාගන්න දෙයක් නෙමෙයි මේ කියන්නේ. මේක අහන්න විතරයි පුළුවන්. මතක තියාගන්න බෑ. ආයෝක වාට කියන්නත් බෑ කාටවත් ඇහෙනවා විතරයි. කියන්න බෑ මේක. මොකද සත්‍ය කියන එක දෙපාරක් ඇහෙන්නේ එකපාරයි ඇහෙන්නේ. මොකද මතක තියාගන්නවා නම් ඒක බොරුව. අපි බොරුව තමයි මතක තියාගන්නේ. ඇත්ත මතක තියාගන්න බෑනේ. ඇත්තේ මොකද්ද මතක තියාගන්න තියෙන්නේ? ඒ වගේ මේකත් ඇහුවා ඉවරයි. දැන් අපි පුරුදු වෙලා තියෙන්නේ මේ විඥානයේ විසින් දකින්නනේ. දැන් විඥාණයට නෙවෙයි මම මේ කතා කරන්නේ. විඥාණය නිරුද්ධ වෙනවා ඇත්තට මේ කතාවත් එක්ක. මේ ටි කියන වචනත් එක්ක ආව නම් විඥාන ක්‍රියාකාරීත්වය අවසන් වෙලා ප්‍රඥාව තමයි වැඩ කරන්න ගන්න. ප්‍රඥාව විමසන්නේ නැහැ. ප්‍රඥාව කියන්නේ ශ්‍රවණයක්, සිහියක්. සිහියක් කියලා ගන්නකො සතියක්. ප්‍රඥාව කියන්නේ ස්වභාවයක්. ඒ ප්‍රඥාව තුල කෙනෙක් නැහැ. අහගෙන ඉන්න කෙනෙක් නැහැ. ඒක නිකන් ප්‍රඥාව ස්වභාවයක්. හැබැයි දැන් අපේ විඥාණයටනේ අපි හැමදාම පුරුදු උනේ. එයා බලන්නේ දැනුමක් විදියට මේක ගන්න. දැනුමක් විදියට අරගෙන ඔබට තව දෙයක් පෙන්නනවා. ඕකමනේ ඔයිට වැඩි දෙයක් තියෙනවා. ඒ තමයි සසර ඇත්තට. ඔබට ඔයිට කලිනුත් මේ කතාව ඇහිලා තියෙනවා සසරේ. හැබැයි ඔබ ඒක විශ්වාස කරේ නැහැ. විශ්වාස කරේ නැහැ ඊට වැඩි දෙයක් තියෙයි කියලා හිතාගෙන ආවා. එහෙම තමයි අපි යන්නේ. ඒකට මේ ඇත්තටම මේ ධර්මයේ කියන එක ගැඹුරු නෑ. මිනිසුන්ගේ ශ්‍රද්ධාව මත තමයි ඒක පිහිටන්නේ. ශ්‍රද්ධාව කියන්නේ විශ්වාසය. ඒ කියන්නේ විශ්වාසය කියන්නේ දැන් මේක එළියෙන් ඇහිච්ච එකකුත් නෙවෙයි. දැන් බාහිරින් කෙනෙක් හොයාගෙන ඇවිල්ලා ඔය කට්ටිය මේක ඇහුවා නෙවෙයි. ඔබේම හේතුඵල නිසා සකස් වුණා ඒක. ඒක හඹුවක්. ඒතකොට දැන් ප්‍රත්‍යක්ෂ කරගන්න කියලා. එහෙම දෙයක් නැහැ මේකේ. ඒක තමයි ඇත්ත. මේ මොහොතේ ඉන්නේ නෑ මේ මොහොතේ ඉන්නේ කවුද? එහෙමත් කෙනෙක් නැහැ. දැන් මේ මොහොතෙන් වෙන මොහොතකට යන්න පුළුවන්ද? මේ මොහොතේ සිදුවේ තියාවලි දැකීම. ඔව්. තත්සත් විපස්සති. එතන ඒක දකින්න ඕනේ. ඒ කියන්නේ දැන් ඒක තමයි සිහිය වැඩ. ඒක තමයි හතර හතිපට්ඨානේ වදාළේ. හැබැයි මෙතන මේ කතාව ඇහෙන්න නම් ඒ මාර්ගය වඩලා කියන්නේ මාර්ගයත් අවසානයත් දෙකම එකට මේ කියවෙන්නේ. ඒ කියන්නේ දැන් ඔබට මාර්ගයක් ඕනි කියලා හිතන නෑ මේතන්ට එන්න වඩන්න ඕනි කියලා යමක් දැනෙනවා ඇතිනේ. එහෙම දැනෙනවද? ඔව් ඒ කියන්නේ ඔව් දැන් වඩන්න මාර්ගයක් නෑ. දැන් මෙතන මේ කතාව අහන්න එනවා අපි ගාවට එනවා නම් නිවන වෙනුවෙන් කරපු සියල්ල කරලා අවසන් කරලා එන්න ඕනි. තේරෙනවද? නැත්තම් මේක අහලා ගිහිල්ලා ආයෙ වටයක් ගහලා ආයෙ ගිහිල්ලා අවුරුදු 100කින් ආවත් ආයෙ අපි මොකද අපි යන්නේ නැහැ නේ කොහොමද අපි එක තැන ඉන්නේ. එතකොට අපිට
අවුරුදු 100කින් පස්සේ ආවත් මේකම තමයි වෙන විදියකින් හරි කියන්නේ. එතකොට ඒ වෙනකොට කියන්නේ වෙන විදියක් වෙන්න පුළුවන්. එතකොට මේ ඇත්තටම මාර්ගයේ අවසානයක් තියෙන්නේ මෙතන. තව අහන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ කොහෙත්ම. අනිත් එක මෙතන කට්ටියට වෙන්නේ මේ කුණු ටික විසි ගන්නවා සවල තියාගන්න. ඒ කියන්නේ දැන් මෙතනදී අපි ඒක මේ පැත්තට ගමුකෝ. දැන් ධර්මය අහනවා. හරිද? ධර්මය අහනකොට හිස් වෙනවා. ධර්මයේ ටික තියාගන්නවා. ඔය ධර්මයේ කියන්නේ දැන් මේ වචන ටික තියාගන්න. වචන ටික තුල ප්‍රත්‍යක්ෂ වෙන්න දෙයක් වෙනවා. එහෙනම් එකක් ඉල්ලන්නේ නැද්ද? ඉල්ලනවා නේද? ඒ කියන්නේ මේ වචනත් එක්ක මේ වචන තුල ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනි කියලා දෙයක් නිකන් එහෙම එකක් ඉල්ලනවා. ඈ ඒ කියන්නේ කුණු ටික අයින් කරලා සවල තියාගන්න. සවල තිබුණාම මොකද වෙන්නේ? ආයෙ කුණු එකතු වෙන්නේ නැද්ද? මං කිව්වා අර ඉස්සල උපමාවක් කියන්නේ අසුචි වලකට වැටිච්ච මානේ ආමනස්ය. අසුචි වලෙන් ගොඩ එන්න ඕනේ. එතකොට ඌ මොකද කරන්නේ? අසුචි වලින් ඉනිමක් හදා ගන්නව නේද? ඉනිමක් හදාගෙන උඩට ගිහිල්ලා දැන් අසුචි ඉනිමක තියාගෙන කරේ තියන් යනවද? නෑ. එහෙනම් ධර්මයේ කියන්නේ පොඩ්ඩක් ඒ කියන්නේ අසුචි පොඩ්ඩක් ගෑවුනත් ගඳම තමයි. දමෝච පික්කවේ පහතබ්බෝ සදේවා ධම්මෝ. මහණේ ධර්මයට අතාරින්න ධර්මය ගැන කවර කතාවද? ඒ කුල්ලෝපමං හෝ බික්කවේ ධම්මං දේශාමින ඕගානත්තාය. මහණේ ධර්මයේ පහවලකට උපමාවකට දේශනාව කරමි. ඒකට වීම මිස කරගාගෙන යාම වෙනස නොවේ. අන්නේ කතාව මෙතනට වළංගුයි. මේ කියන තැනට වළංගුයි. හැබැයි ඒක මාර්ගයේ ඉන්න කෙනෙක්ට වළංගු වෙන්න බෑ. වළංගුන වෙන්න පුළුවන්. ඔව් ඒ කියන්නේ යාට තව මේ යන්න තියෙනවා. මං කියන්නේ අපි ගාවට එන්න ඕනේ අන්තිම කතාව අහන්න. ඒ කියන්නේ වඩන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ මේක අහනකොට. වැඩපු දේවල් ඔක්කොම අවසන් මෙතනදී. දැන් ඔබට දැන් තව නිවන් දකින්න කියලා දැන් මොනවද කරන්න තියෙන්නේ? ඔය ඒ කියන්නේ නිවන් දකින්න කලිනුත් තිබුණාද මොනවද? ඒ කවදාවත් තිබිලා නැහැ. අපි නිවනේ නෙවෙයි ඉඳලා තියෙන්නේ. ඉතින් ඒක දන්නේ නැති හින්දානේ දැන් මිනිස්සු මේ විඥාණයට අහුවෙලා දුවන්නේ. ඒකනේ බුදුහාමුදුරුවෝ කිව්වේ දාරුචීරියට දිත්තේ මතන් කියන අඟුලිමාලට මම නතර වෙලා ඉන්න මු නතර වෙයක් කියන. ඉතින් ඒ වචන දෙක කියද්දී එහෙම නතර වෙන්නේ මොකද? එහෙනම් නිරෝධ සංඥා. නිරෝධයක් තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ මේ පෙවුනට මේවා කොහෙවත් නතර වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක නිකන් උපමාවකින් කිව්වොත් එහෙම නිකන් මහා සුලියක් වගේ. ඒ කියන්නේ නිරෝධයක් තියෙන සියල්ල ගිල ගන්නවා. ලොකු මැග්නට් එකක් කියලා කියන්නේ නිකන් කළු කුහරයක් කියලා හිතන්නේ. දැන් අපි සම්මතිය කළු කුහරයකට සියල්ල ආලෝකේ පවා සියල්ල ඇදලා ගන්නවනේ. ඒ වගේ නිරෝධයක් තියෙන. සමුදේ වෙන්නේ නැහැ. සමුදේ වෙන්නේ රැවටිච්ච හින්දා. රැවටෙන හින්දා. ඒ කියන්නේ ඇහෙන කෙනා, අහන කෙනා මෙතන ඉන්නවා, ඇහෙන දෙයක් එළියේ තියෙනවා. අන්න ආධ්‍යාත්මික බාහිර ගැට ගැහෙනවා. ඒ කියන්නේ මම ඉන්නවා, බාහිර ලෝකයක් තියෙනවා. අන්න ගැට ගැහෙනවා. අන්න චක්කුංජ පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණ. දින්නා සංගති පස්සෝ පස්සපච්චය වේදනා. වේදනාපච්චය තණ්හා, තණ්හාපච්චය උපාදාන, උපාදානපච්චය භව, ජාති, ජරා, මරණ. දැන් ඔය ටික ඔක්කොම වෙන්නේ දැන්නේ. එතකොට චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං කියන තැනට යන්නේ නැහැනේ. දැන් ওই විදිහටම නිරෝධය කියනොත් තියෙනවා. ඒ කියන්නේ ඇහැ කියන එක මේ තියෙන හැකින් පේනව නෙවෙයි. ඒ වෙලාවේ හදාගෙන බලන එකක් තියෙනවා. ඒ වෙලාවේ හදාගෙන බලනවා. නැතු අපි තියෙන හැකින් ඔහොම බලනව නෙවෙයි. ඒ වෙලාවේ දැන් තියෙන හැකින් කනකින් අහනව නෙවෙයි. ඒ වෙලාවේ සකස් වෙලා හේතුඵල අනුව තමයි ඒක සකස් වෙන්නේ. ඒ නිරුද්ධ වෙනවා. හැබැයි ඒ නිරුද්ධ වීම දැක්කේ නැති නිසා මම හිතනවා මේ කලින් ඇහිච්ච කෙනාට තමයි මේ ආය ඇහෙන්නේ කියලා. දැන් ඒක මේ විඥානයේ විසින් තමයි කාලෙත් එක්ක ගැට ගහලා පෙන්නන්නේ. ඒ කියන්නේ මේ කලින් ශණයයි මේ ශණයයි ඊළඟ ශණයයි කියන මේ තුන රැවටෙනවා. ඒතර මේ ශණයේ තමයි අපි ඉන්නේ හැමදාම. ඇත්තට මේ ශණයේ ඉන්නවා කියන එකත් වචනයක්. ඉන්න කෙනෙකුත් නැහැ. ඉන්න කෙනෙක් නැහැ මෙතන. ඒක සත්පුද්ගල සංඥාව කියලා දැන් ගන්න පුළුවන්ද? සතේ පුද්ගලෙක් හිටියොත් නේද මැරෙන්නේ? ඉපදෙන්නේ.
ඒ සක්කාය දිට්ඨිය කියනවා. ආත්ම දෘෂ්ටිය. ඒක අපිම හදාගන්න මේ දකින්න ගන්න. ඔය අවිද්‍යාවෙන් එක තමයි. අවිද්‍යාව කියන්නේ ඔබ කොන්න දන්නකම. මෝඩකම. ඇත්තම අවිද්‍යාව කියන්නේ මේ වචන ටික අහලා නැහිලා නැහැ. මොකද ලෝකයේ විසින් ගන්නපු විදිහට තමයි අපි මේ යන්නේ තාම. ඒ අපි රැවටිච්ච විදිහට යනවා. දවලා දෙමාපියන් නෝ කට්ටියට එහෙම කරා අපි එළියෙන් කතා කරොත් ඔයාලත් ඒකනේ ඔයාලගේ දරුවන්ට කරන්නේ. එයාලත් ඒකම කරනවා. ඒක තමයි සසර. ඒතරම් දරුවන් බිහිවීම පව ඔක්කොම හේතුඵල වලට අයිති දෙයක්. ඒවා මේ මම කරා නෙවෙයි ඇත්තටම. ඒවා දැන් ගහකින් ගෙඩියක් බිමට වැටුනහම ඒකේ යට බීජ තියෙනවා නම් පැලවෙනවනේ. හේතුඵලනේ. ඒක ළමයෙක් බිහිවීම කියන එක හේතුඵල. නැතුව මගේ ළමයා සකස් වුණා නෙවෙයි ඇත්තටම. ඔය මම කියලා. ඉතින් ඒතනම දැන් ඒකට තණ්හාව කියන එක බොරුවක් කියලා ඔප්පු වෙනවනේ. තණ්හාවක් කියලා එකක් නැහැ. තණ්හාවක් මේ නමුතර රාගය, දේශය ඒව කෙලස් කියලා දේවල් ගන්න බැරුව යන උතන්දී ඒක වැඩි. ඔය කියන්න බෑ මේ සාමාන්‍ය මේ කියන තැනේදී ඔක්කොම අවලංගු වෙනවා. ඒකට මේ බෙදන්න බෑනේ. දැන් උදාහරණයකට දැන් වහිනවා. වහින ඊට පස්සේ කාලයකට සීතලයි. කාලයකට දෙගොඩ තලා යන්න වහිනවා. තව කාලයකට පින්න. තව කාලයකට මේ පොළොව මහ පොළොව පුපුරන්න වීලෙනවා. ඒ ස්වභාවයෙන්ම ගන්න මේ පැත්තට. තමන්ගේ පැත්තට. ඒකට අර කෙලෙස් රාගය, දේශය. කෙලෙස් කියන දේවල් අන්නේ විදිහට ගන්න. වාපිත්සෙම් උපිත වීම නිසා ඇති වෙන යම් සිද්ධි. හැබැයි ඒකට විඥානයේ වැස ගැනීම නිසා අවිද්‍යාවත් එක්ක කර්ම සකස් වීම සිද්ධ වෙනවා. ඒක ඇත්තටම ඒක අවිද්‍යාව නිසා සිද්ධ වෙන්නේ. ඒක ටිකක් ගැඹුරු කතාවක්. ඒක සූර්යයත් එක්ක සම්බන්ධ වෙලා වෙන වැඩක් එතන තියෙන්නේ. මොකද මේ පෘථුවියට සත්‍යය බැඳිලා නැවත හේතුඵල අනුව හේතුඵල අනුවනේ නැවත උපතක් තියෙන්නේ. නැතුව කෙනෙක් මැරිලා ගිහිලා ආයෙ උපදිනව නෙවෙයිනේ. හේතුඵල ධර්මයට අනුව උපතක් තියෙනවා. ඒතර හේතුඵල ධර්මයට අනුව ඒක සිද්ධ වෙන්නේ මේ ස්වභාවික සංසිද්ධියක් එක්ක. එතකොට මෙතෙන්දි වෙන්නේ අර හේතුඵල අවසන් කරන එක. ඒ කියන්නේ ඇත්තටම බීජ බීජ නැති කරනවා. ඒ කියන්නේ වඳ කරනවා. මොකද අහන්නේ? ඔව්. ඒතර මම කලින් ඉඳලා ආව නෙවෙයිනේ. දැන්නේ මම හැදෙන්නේ. දැන් විද්‍යාව පහල කරගත්තොත් ආය හැදෙනවද? පහල කර නොගත්තොත් ආය හේතුඵල ධර්මයට අනුව උපතක් තියෙනවා. ඒක දැන් මේකේ ප්‍රත්‍යක්ෂ වීම ඇත්තටම ඒක ප්‍රත්‍යක්ෂ වෙලා කියලා හොයන්න දෙයක් නැහැ. ප්‍රත්‍යක්ෂය තමයි මෙතන තියෙන්නේ. මේ වචන ඇතුළෙන් ප්‍රත්‍යක්ෂය තියෙනවා. අවුරුදු දැන් ආයේ 100 ගියත් ඔබට මේෂණීම තමයි යෝග ඇහෙන්නේ. ඇත්තටම. ප්‍රත්‍යක්ෂය කියලා ඇහෙන්නේ මේෂණීම තමයි. හැබැයි අර සතර පුරුද්දට ආය අරකට අහු වෙන්න පුළුවන්. හැබැයි සම්මාදිට්ඨි ප්‍රඥාව ඇති වුණා නම් ඒ අහුුණත් ඒ අහුවෙච්ච බව දැනෙනවා. තේරෙනවද? අසු නොවී සිටීම නෙවෙයි. මොකද අපි සසරේ ආව විදිහත් එක්ක අහු වෙන්න පුළුවන්, රැවටෙන්න පුළුවන්. බැඳෙන්න පුළුවන්. හැබැයි ඒක දකින්නවා, දන්නවා. තේරෙනවද? ඔව්. ඒ කියන්නේ මේ මෙතන මේ බොරුවක් කියන එක තේරෙනවා. සම්මත ලෝකේ ජීවත් වෙන එක ඇත්තටම එක පැත්තකින් අසීරු වෙන්න පුළුවන්. ඒකනේ අපි මෙහෙම ඉන්නේ. ඔය ඇත්තටම මෙහෙම වෙන්න ඕකද? ඔබේ කැමති දේනේ ඔබට ඔය ඇහෙන්නේ. ලෞකික ලෝකේ යන්න බැරි වෙනවා. තේරෙනවද? යන්න ඒ කියන්නේ මෙහෙම දැනගෙන ජීවත් වීමයි නොදැන ජීවත් වීමයි කියන්නේ දෙකක්. දැන් උතන්දී අර ඉස්සලා ගුවාගේ කායික වේසත් එක්ක මානසික වේසත් එකතු වුණාම මේ ප්‍රශ්නේ මිනිසුන්ට. හැබැයි මේ ධර්මයේ දැකීම තුළ කායික වේස ඉතුරු වෙද්දි මානසික විඩාව නැතුව යනවා. මානසික මට්ටමින් දැනෙන එක. නමුත් අර කායික විපාකයක් නේ දැන් ගෙවන්නේ. දැන් පුරාණ විපාකයක් දැන් සකස් වෙච්ච හේතුඵල අනුව සකස් වෙච්ච දේ ඔහොම ගලාගෙන යනවා. ඒකට
එකට වෙන්න දීලා බලන් ඉන්න තමයි තියෙන්නේ. එතකොට ඔබේ හේතුඵල සකස් වුණොත් සබාධාමෙන් ඔබ නිදහස් කරන්න ඇත්තම ණය දිනවනේ අපි. මේ තාපයට අහුවීමේ ණය තියෙනවා. ඒ ණය ටික ගෙවුනොත් ඔබව නිදහස් කරනවා. හැබැයි ඔබට නිදහස් වෙන්න බෑ. කෙනෙක් විසින් හදාගෙන ඒක කරන්න ගියොත් එහෙම මේක වෙන්නේ නැහැ. ඒක සබාධාම තමයි ඒක තීරණය කරන්නේ ඇත්තටම. ඒ විදිහට ඔබට හිතක් සකස් වෙන්න පුළුවන් කියන්නේ ඒ තමන්ට. උදාහරණයකට මගේ කොපි ඇවිදි වෙන්න හරි ගීගෙන් නික්මෙන්න හරි මගේ මේ වගේ දෙයක් මම කියන්නේ එහෙම වෙන්න පුළුවන්. නමුත් හැබැයි ඔබ එහෙම කරත් ඔබ නිවැරදිම තමයි ඉන්නේ. ඔව්. හැබැයි ඒක සම්මතයේ පැත්තෙන් වෙනසක් තියෙනවා. මොකද මෙතන පැවිද්ද තුළ සබාධාමයට අනුව නිදහසක් හදලා දීලා තියෙනවා. ඒක විශ්වවිසි. රැකියාවක් කරන්න අවශ්‍ය නැහැ. අම්බ කරන් ගන්න ඕනේ. සබාධාම විසින් ඒ ටික ලබා දෙනවා. එතකොට මේ පැවිද්ද තුළ තියෙන හරිම සුන්දරත්වය දෙන්න පුළුවන් මේක මේ කියන අවබෝධයත් එක්ක විතරයි. නැත්තම් ජීවර නිකන් ඇඳුම විතරයි මාරු වෙන්නේ. ඔව්. ඒකයි වෙන විදිහකින් යන්නේ. අන්න එහෙම එකක් තමයි මෙතන සිද්ධ වෙන්නේ නැත්තේ. ඒ කියන්නේ ඔය කියන දැක්ම එන්න පුළුල් වෙනවා මිසක අලුතෙන් එකතු වෙන්නේ නැහැ මොනවා. ඒ කියන්නේ ඔය ලයිට් එකක් දැම්ම වෙනවා. ඔකලා අපි හිතමු වෝල්ට් 40 කියලා. තව කාලයක් ඇති ජීවිත අත්දැකීමත් එක්ක ඕක ඇවිල්ලා 80 වෙනවා. අපි හිතමු ගේ මට්ටම් මාර්ගඵල කියලා. නිකන් උපමාවකට. ඊට පස්සේ ඕක තව යද්දී 90 80 ඊට පස්සේ 100 වෙනවා. ඊට පස්සේ මේ පේන ප්‍රමාණය දැන් අඳුරේ ආලෝකයක් දැල්ලුවාම ඒ ආලෝකයේ හැටියට පේන ප්‍රමාණය තියෙනවනේ. ඒ දැල්ල ලොකු වෙද්දි තව පේන ප්‍රමාණය වැඩි වෙනවා. අන්න ඒ වගේ මේ අර මොකද්ද පහරාද සූත්‍රයේ පැහැදිලි කරන්නේ බුදුහාමුදුරුවෝ පහරාද සූත්‍රයට මේ මහමුද ධර්මයේ ස්වභාවයත් මේ මහසાગරය වගේ කියලා. يعني යන්න යන්න ගැඹුරු වෙනවා. ඒක ජීවිත අත්දැකීමත් එක්ක එකතු වීම නිසා තමයි මේක පරිණත වෙන්නේ. මොකද වචන හිච්ච කෙනාට ජීවිතේ වෙන සෑම සිද්ධියක්ම අවබෝධයට හේතුවක් වෙනවා. පුතඥයට තව සසරේ ගැටෙන්න හරි බැඳෙන්න හරි හේතුවක් වෙනවා. හැබැයි මේ වචන ඇහිලා සම්මාදිට්ඨි ප්‍රඥාව යන්තම් අධි පාරවිච්ච කෙනාට මේකෙන් ගැලවෙන්න හේතුවක් තමයි ඒක වෙන්නේ. ඒක ආශිර්වාදයක්. ඒක ආශිර්වාදයක්. ඒ කියන්නේ සසරත් මායාවේ බලපෑමත් ආශිර්වාදයක් විදිහට දකින්න. ඒ කියන්නේ ජීවිතේ ප්‍රශ්න පුතඥ සාමාන්‍ය ලෞකික ලෝකේ එන සියලු ගැටලු ආශිර්වාදයක් වෙනවා උතෝට. ඒ කියන්නේ බැන්නත් ආශිර්වාදයක්, ගැව්වත් ආශිර්වාදයක්. අහිමි වුණත්, ලාභ වුණත්, අලාභ වුණත් මේ සියල්ල ආශිර්වාදයක්. නිවනට හේතුව. ඒකද ඔබ කැමැති වෙන්නේ මේකට නම් ඒ විදිහට තමයි දැන් සකස් වෙන්නේ ඉස්සරහට. මොකද මේකේ දුන්නොත් එහෙම මේකට අහු වෙනවනේ. ඒතකොට නැති වෙන පැත්ත විදිහට සකස් වෙන්න පුළුවන්. තේරුණාද කියන්නේ? ඒ ඔබ කැමති දේ ඔබට ලැබෙන්නේ. අන්න එහෙම එකකුත් මෙතන තියෙනවා. ඒක ගෙනාගේ හේතුඵල අනුව තමයි සිද්ධ වෙන්නේ. දැන් ඒක ඇත්තට මාර්ගයේ තියෙන එකක් ඔය මම කියන්නේ. ඒ අවබෝධය කියන්නේ දැන් මෙහෙම ගුරුවරයෙක් සබාධාම කියන්නේ ඇත්තටම ගුරුවරයෙක්. දැන් අපි සම්මතයේ ගමු ඉස්කෝලේක උගන්වන ගුරුවරයෙක් ළමයට පාඩමක් කියලා දෙනවා පළවෙනි පාර. කියලා දෙලා තේරුම් නැත්නම් කණෙන් අල්ලනවා. ඒ තේරුම් නැත්නම් පාඩම් කරලා ඒ පාඩම් කරේ නැත්නම් දන ගස්සනවා. එහෙමත් බැයි නම් ටොකු වයින්නවා ගහනවා. කොහොම හරි මේක ඒත්තු ගන්නවනේ හදන්නේ. අන්න ඒ වගේ මේ අවබෝධය මේ දැක්ම ඒ කියන්නේ ඒක ඇවිල්ලා ශ්‍රද්ධාව මත තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒ කියන පූර්ණ අවබෝධය. ඒ කියන්නේ තමා තුළින් සියල්ල අතහැරෙනවා තැනට ඒ தത്വයට එනකම්ම සබාධම පරීක්ෂා කරනවා. ඒ පරීක්ෂාව අවසන් වෙන තැනක් එනවා. ඒක කියන්න බෑ ඒක වෙලාවයිද කියලා. ඒතොර ඒ තැන හිතන්නකො නිකන් උපමාවකින් අපි මේ ඉගෙන කාලයක් තිස්සේ ඉගෙනගෙන ගිහිල්ලා මේ කාලයක් රැකියාව උත් කළා විශ්‍රාම ගිහිල්ලා ඉන්න විශ්‍රාම සුවයෙන් ඉන්නවා කියලා. අන්න ඒ වගේ එකක් කියලා හිතන්න. ඒතොර මේ සියලු පරීක්ෂා සේවය කිරීම සියල්ල අවසන්. අන්න සබාධාමට එකතු වෙනවා.
ඇත්තට පණිවිඩය ඇහුවත් කාලයක් ශ්‍රේවය කරන්න වෙනවා. ශ්‍රේවය කරන්න හේතුඵල විදියට ඇහුනට ඒකේ පූර්ණ අවබෝධයට යන්න යම් කිසි කාලයක් ගත වෙන එකනේ උදාහරණ කියන්නේ මේ වචනේ ඇහිලා අවම දවස් 7ක් වැඩිම අවුරුදු 7ක් ඒ තුළ ජීවත් වුණොත් පූර්ණ අවබෝධයටපත් වෙනවා කියන්නේ. ඒ තුල ජීවත් වෙනවා කියන දැන් මේ අර සිහින් ඔව් තත්සත් විපස්සති. සිහියෙන් ඉන්නවා කියලා කියන්නේ ඒක 아무තු નિરાයාස සිහිය. ඒ කියන්නේ සිහිය නැති වෙන එක දැන ගැනීමත් සිහියක්. තේරෙනවද? සිහිය ගුවම එකක් කියන්න බෑ. ඒක අසීයත් සිහියත් කියන දෙකම දැන ගැනීම සිහියක්. ඒක සිහිය කියලා එක පැත්තක් නෑ. අසීය ගැන දැන ගැනීමත් සිහියක්. ඒතකොට ඒ සිහිය අපක්ෂපාතී. මධ්‍යස්ථයි. ඒක මධ්‍යම ප්‍රතිපදාව හරිනේ. එතන නේද? තථාගතයන් මජ්ජේන ධම්මං දේශිතං විවේකයි. බුදුරු මැදින් බණ කියනවා. අහුවෙන්නේ නැහැ කොහාටවත්. ඒ අහලා තුනක් වයින්නවා. දැන් ඉස්සෙල්ලා ආයතන ගැන කතා කරද්දිත් අපි ඔක්කොම ආයතන ගැන කියන්න ඕනේ නෑනේ නේද? ඒකෙන් එළියට අහුවෙන්නේ නැහැ, උතන්ට අහුවෙන්නේ නැහැනේ. දැන් ගොඩක් වෙන්නේ ඕක භෞතිකවාදීන් එළිය නෑ කියලා පෙන්නනවා. තේරෙනවද? දෙපැත්තටම අහුවෙන තැනට කියන්නේ එක්ක බාහිර ලෝකේ නෑ කියලා කියනවා. ඒ කියන්නේ මේ තියෙන එකක් තමයි නෑ විදියට පෙන්නන්නේ. ඔව්. එතකොට ඒ කියන්නේ නිත්‍ය සංඥාව තුළ ඉඳගෙන අනිත්‍ය සංඥාව වඩනවා නේද? ඒතර එක පැත්තකට අහු වෙලා නේද? ඒ කියන්නේ මෙතන කෙනෙක් විසින් මේ බාහිර ලෝකයේ අනිත්‍යයි කියලා දකිනවා. දැන් ඕක කරන්න පුළුවන්ද කවදාවත්? ඔව්. ඒ කියන්නේ අර සවල තියාගෙන උණු ටික විසි කරනවා. ඒ වගේට. උණුත් එක්කම සවල විසි කරාම ඉවරයි. ඒතර නියම් දකින්න කෙනක් නැහැ, බලන කෙනක් නැහැ, මාර්ගයක් නැහැ. මාර්ගයත් අවසානයත් ඔක්කොම එකපාර. ඉතින් ඒක ටිකක් මහා ලොකු ප්‍රඥාවක් තියෙන්න ඕනේ. හේතුඵල පාරමිතා පිළිලා තියෙන්න ඕනේ. ඉතින් එහෙම අය බුදුහාමුදුරන්ට හම්බ වුණා. එක විදියට ඒ කෙනාට ඒ විදියට උන්වහන්සේ දේශනා කරා. දැන් මුල්මාල්ලට වචනය දෙකයි කිව්වේ කෙලින්ම රහත් වුණා. සුනිත සෝපාගලටත් එහෙමයි. ඊට පස්සේ පටාචාරාවටත් එහෙමයි. සම්තති අමාත්‍යටත් එහෙමයි. ඊට පස්සේ අර කුඹල්ලාලේදී හම්බුනේ පුක්කුසාතිත් එහෙමයි. බුදුහාමුදුරු දැක්කේ බුදුහාමුදුරු හම්බෙන්න යන ගමන්නේ. නමුත් බුදුහාමුදුරු කිව්වේ නෑ නෙමෙයි ඉන්න බුදුහාමුදුරු කියලා. නමුත් උභාන්සේ ගුරුවරයා කවුද? උභාන්සේ ආචාර්යවරයා කවුද? උභාන්සේ දන්නේ ධර්මයේ මොකද්ද? මම මේ බුදුහාමුදුරු හම්බෙන්න යන ගමන් කියලා මේක ආත්‍යද කතා කරන්නේ බුදුහාමුදුරුත් එක්ක. අන්තිමට අර වචනත් එක්ක කතා කරද්දි තමයි දැනගන්නේ උභාන්සේ මම හොයන කෙනා වෙන්න ඕනේ කියලා. අන්න ඒ වගේ එකක් තියෙන බුදුහාමුදුරු රූපයක නෙවෙයි ඉන්නේ. එක මැසේජ් එකක්. අන්න ඒ වගේ මෙතන මේ ඉතින් මේකේ තව ඉතින් ඕක තමයි ඉතින් එහෙම මේ කියවෙන ටික තව ওই ටික තමයි ඇත්තටම නිවනට අදාළ ටික. නිවනට අදාළ කියන්නේ මේ ටික හොඳටම ප්‍රමාණවත්. ඒකත් එක්ක ඉතින් සබාදහමේ යම් මොකද හැම වෙලාවෙම සබාදහම අපි පරීක්ෂාවට ලක් කරනවා. ඒ පරීක්ෂාවට ලක් කරන්නේ මේ ඔබ ළඟම ඉන්න කෙනාගේ ස්වරූපයෙන් වෙන්න පුළුවන්. මොකද එළියෙන් කෙනෙක් ඇවිල්ලා ඔබට එළියෙන් කෙනෙක් හම්බ වෙන්නේ නැහැ කවදාවත්. ඔබට ඔබ හම්බ වෙන්නේ නැත්නම් බාහිරින් කෙනෙක් හම්බ වෙන්නේම නැහැ. අර පරීක්ෂාවේ අසමත්ව තමයි සතර කරන්නේ. නෑ අසමත් වීම නෙවෙයි කියන්නේ අසමත් වීම සම්ම සතර කරනවා කියන එක නෙවෙයි මේ අසමත් වෙන බව දැනගන්නවා. ඒ කියන්නේ ආවුණා කියලා දැන අසමත් වෙනවා කියලා කියන්නේ ඒක කියන්න බෑ. පරීක්ෂාව අනුව තමයි ඒක වෙන්නේ. ඒ කියන්නේ ඔබේ මමත්වයේ තියනවාද කියලා පරීක්ෂා කරන්නේ. තේරුණාද? අසමත් වෙච්ච බවට සාක්ෂිය තමයි ඔබගේ මමත්වයේ ඉස්මතු වීම. එතකොට ඒක එළියෙන් කෙනෙක් විනිශ්චය දෙන්න ඕනේ නැහැ නේ. ඒක කෙලස් කියන දේවල් මනින්න ඕනේ නැහැ කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. මම නිවිලාද නැද්ද? මම දැන් ඉන්නේ කොතනද? ආයෙ තව කෙනෙක්ගේ ගන්න දෙයක් නැහැ. තමන්ට බලා ගන්න පුළුවන් මමත්වයේ තියෙන ප්‍රමාණය. ඒතකොට මමත්වයේ තියෙන ප්‍රමාණයට සබාදාම පරීක්ෂා කරනවා. මොන විදියකින් ඒත් දන්නේ කියන්නේ මේක.
මොකද ඔබ ගාව තියෙන ඔබ කැමැතිම දේ ඔබට නැති කරලා වෙන්න පුළුවන් ඒක පරීක්ෂා කරන්න. මොකද ඔබ කැමැති දැන් මේ පටිසෝතගාමී ගමනටනේ. ඒක ඇවිල්ලා මේ සුන්දර ගමනක් නෙවෙයි කටු තියෙන, ගල් මුල් තියෙන, හුටු පෙරාගෙන, කඳුළු පෙරාගෙන යන්න තියෙන මාර්ගයක්. නිකන් මාර්ගය එහෙම සුන්දර නෑ ඒක. එහෙම හිතන්ට ගන්න නෑ ලීසි. ඔය බාදාමට එකතු කරගන්නේ පාරිශුද්ධම කෙනා. තමන්ගේ හෘද සාක්ෂිය පාරිශුද්ධම කෙනා තමයි. ඒ කියන්නේ නැත්නම් විවෘත කෙනා. මමත්වයේ නැති කෙනා විවෘතයි. ඒ කියන්නේ සංගවිච්ච ජීවිතයක් නෑ. දෙවිලි ජීවිතයක් නෑ. රංග එළිය අතු ගන්න ළමයි බලන්න කියන්නේ සරමක් කරන ළමයි කතු ගන්නවා ගිලම්පස ටිකක් හදන්න කියලා කිව්වා. අතකාලේ වෙන කතා ස්වාමීන් වහන්සේ. ඈ? අතකාලේ වෙන කතා. එහෙම තමයි කොහොමද? උඩ ඇති. හරියට. අපේ මහත්තයා එක බණ ඇහුවා ස්වාමීන් වහන්සේ. මට බය හිතුණා මෙයා දැන් මේක අහලා මේ මම ආසයි හරි පැත්තට යනවා නම් මම සවුල් කරගන්නේ කියලා මට හිතුණා. ඔය දෙම කාලෙකුත් තියෙනවා. පුතජන කියන පිස්සුන්නේ තමයි. ඔය දැන් එක ඒවා අහනවනේ ඉතින්. එහෙම තියෙනවා ඉතින් ඒක. එහෙම ගියාම තමයි හරිය ගෑන්නේ කොහෙන් හරි. මට ඒක බයත් නැත්තර. මම කැමති හරි පැත්තට ගිහලා අතර වෙනවා මේක එක ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ නෙමෙයි එක අයගේ හඳගත්තා. නෑ කවුරු කිව්වත් ඉතින් සත්‍ය නම් සත්‍යම තමයි ඒක. ඔය එක කාලයකට භාවනා කරන්න ගත්තා. ඒ වගේ මට ඉතින් ඔයටත් අර කට්ටිය මම කිව්වා ආවරණ කිව්වේ. මම යාළුවෙකුත් එන්නේ ඉතින් ස්වාමීන් වහන්සේ අර හදිසි වැඩක් තිබුණා නේද තමයි එකක් ඉන්න. ඔය මට කලින් කෝල් කරලා කියන්නේ. හොඳයි. ඒකට හොඳට මොනවද තියෙන්නේ? මේ කතාව වගේ කියන්නේ කොහොමද? කෝල් කරලා මට කියන්න දෙන්න කලින්.